නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චමින්ද සම්පත් මහත්මයා සහ නිලීකා ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්ලා විසින් අද දවසේ මේ උතුම් ධර්මදේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ චමින්ද සම්පත් මහතාගේ නමින් මියගිය පින්වත් යමුනා වසන්ති පෙරේරා මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කිරීම මූලික අරමුණ ප්‍රධාන අරමුණ කරගෙන ඒ යමා නිවන් දුටු අරහත් තෙරණිවරු මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අද අපි ඉගෙන ගන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තිලෝගුරු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුණීන් වහන්සේලා අතරේ ධර්ම කතික භික්ෂුණිය. භික්ෂුණීන් අතරේ ධර්ම කතිකත්වයෙන් අග්‍ර භික්ෂුණිය කවුද? ඒතදග්ගම් භික්කවේ මම සාවිකානම් භික්කුණීනං ධම්ම කතිකානං. මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂුණීන් අතරේ ධර්ම කතික භික්ෂුණිය බවට පත්වෙන්නේ යදිදන් ධම්ම දින්නා. මේ ධම්ම දින්නාවයි කියලා බුදුරජාණන් වහන්සේ අගතනතුරු ප්‍රධානය කළ භික්ෂුණිය. ඒ ධම්ම දින්නා අරහත් උත්තමාවියගේ ජීවිතයේ ඒ චරිතාපදානයේ මෙන්න මේ විදිහට තමයි අපේ අටුවා පොත් වහන්සේලාගේ අන්තර්ගත වෙන්නේ. පදුමුත්තර බුද්ධ ශාසනයේ හංසවතී කියන නගරයේ දුගී තැනැත්තියක් විදිහට මෑ ඒ කාලේ උපන්නා. ඒ කාලේ කියලා කිව්වේ මීට කල්ප ලක්ෂයකට ඈත. පදුමුත්තර බුදු සසුන කියන්නේ කල්ප ලක්ෂයකට පෙර. හංසවතියේ සිටු පවුලක දාසියක්. මේ දාසී දවසක් දිය අරගෙන එන්ට කලෙත් අරගෙන නදියට යමින් හිටියා. එසේ නදියට යමින් ඉද්දි ඈ දකිනවා ඊටාම ප්‍රසන්න ඉදුරන් නැති, සංසුන් ඉදුරන් නැති සුජාත කියන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. සුජාත රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැක්ක ගමන් දාසීගේ සිත පැහැදුනා. චිත්ත ප්‍රසාදය කියන්නේ පින්වතුනේ සිත පහදිනවා කියලා කියන්නේ පිනකට සිද්ධ වෙන එකක්. ඇතැන් කෙනෙකුට ඒ පුණ්‍ය වාසනාව ඒ භාග්‍ය නැති කෙනාට අවාසනාවන්තයාට සිත පහදිය යුතු කාරණේ සිත පහදින්නේ නැහැ. අභාග්‍ය, අවාසනාව. අපේ බණ පොත්වල සඳහන් වෙනවා ඒක හරියට මේ වගේ කියනවා. කොච්චර සුවඳවත් දෙයකටවත්, ගොඩාක් සුවඳවත් දෙයකටවත් නිලමැස්සාට හිත පහදින්නේ නැහැ කියනවා. නිලමැස්ස සුවඳට නෙවෙයි කැමති, ඒකා කැමති අසුචියේ තියෙන ගඳට. ඌට හිත ඇදී යන්නේ අසුචි ගඳට මිසක් සඳුන් සුවඳ තිබ්බා කියලා නිලමැස්සාට වැඩක් නැහැ. වෙනයම් මේ මිහිරි සුවඳ ලෝකේ තිබ්බා කියලා නිලමැස්සාට වැඩක් නැහැ. අසුචියේ ගඳට, වමනේ ගඳට ඒක ආසයි. ඒ වගේ පින නැති අභාග්‍ය සම්පන්නයා නිලමැස්සා බඳුය.
කොච්චර හිත පහදින ධර්මයක් අහන්න ලැබුණත් කොච්චර හිත පහදවන ශ්‍රමණ රුවක් දකින්න ලැබුණත් නිලමස්සා බඳු අභාග්‍ය සම්පන්නයාට හිත පහදින්නේ නැත. එතකොට බලන්න අර සුජාත කියන රහතන් වහන්සේ දකිනකොටම මේ කාන්තාවගේ මේ දාසිගේ හිත පැහැදුනා. දාසිට හිතක් උපදිනවා මට මේ තෙරුන් වහන්සේට යමක් පූජා කරගන්න ඇතිනා. එතකොට මේ දාසී තමන් දිය අරගෙන ඉන්න ගියපු කටයුත්ත නවත්තලා රහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කියනවා අනේ ස්වාමීනි දන් ටිකක් පූජා කරගන්න ආසයි. ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මං ඉන්න වාසස්ථානයට වැඩම කරන්නට කියලා. ඉතින් රහතන් වහන්සේ අනුකම්පා කළා. උන්වහන්සේ වැඩම කළා. වැඩම කරද්දී දැන් මේ දාසිනේ මහා සිටු මන්දිරේ වුණත් ස්වාමීන් වහන්සේව ඉස්සරහ පැත්තෙන් වඩම්ම ගන්නට ඇයට බෑ. සිටු මන්දිරේ ඈලාට විවර වෙන්නේ පිළිකන්න අනිත් පැත්ත. ඒ පැත්තේ චූටිවට ඇයට වාසය කරන්න තැනක් තිබුණා. ඈ එතෙන්ට වැඩම කරවලා පොඩි පුටුවක් එළියට අරගෙන ඇවිල්ලා රුක් සෙවණක ආසනේ පනවලා සිටු නිවසින් තමන්ට හම්බ වෙන දානේ කොටස ආහාර කොටස රහතන් වහන්සේට පූජා කළා. එතකොට මේ දාසිගේ වැඩේ සිටු මන්දිරේ ඉන්න සිටු දේවි බලාගෙන ඉන්නවා. මේ දාසි කෙල්ල අපිට බැල මෙහෙවරකම් කරන කෙල්ල මේ කරන කටයුත්ත. ඒ සිටු දේවිගේ හිත ප්‍රසාදයටපත් වුණා. සිටු දේවි ප්‍රසාදයෙන් මේ දාසීට කතා කරනවා. දාසි මේ දානේ පූජා කරලා ඔක්කොම අවසන් වුණාට පස්සේ කියනවා කෙල්ලේ උඹ හරි ගුණ සම්පන්නයි. උඹේ කටයුත්ත දැකලා මගේ හිත හරියට පැහැදුනා. ඒ නිසා කෙල්ලේ උඹ අද ඉඳන් දාසී නොවේ. අද ඉඳන් ඔබ මේ සිටු නිවසේ දියණි. ඒක වින්දුනේ මේ සිටු මන්දිරවල තිබුණු සිටු තනතුරු දරූ මහා සිටුවරුන්ගේ තිබ්බ පිළිවෙලක්. ඔය දාස භාවය කියන එක වහල් භාවය කියන එක අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද මේ කාලේ වෙනකොට ඒක ඒ කාලෙට වඩා ගොඩක් වෙනස් වෙලා නිසා. නැත්නම් පිංගුතුනි වහලා කියලා ගත්තොත් එහෙම වහල්කම් කරන දාසයා කියලා ගත්තොත් ඒක හරියට අර gedara ඇති කරන සතෙක් වගේ. ඒ ස්වාමියාගේ වචනෙට අනුව ස්වාමියා යටතේ ඉන්න කෙනෙක් තමයි දාසයා වහලා කියලා කියන්නේ. ඒ දාසයෝ ගැන හිත පැහැදුනාට පස්සේ සිටුවරු කරන වැඩේ ඒ දාසයාට තියෙන මේ තත්ත්වය උසස් කරනවා. එතකොට ඒ තත්ත්වය උසස් කරා සම්පූර්ණයෙන්ම දාසිය දියණී තනතුරේ පිහිටෙව්වා. ඒ සිටුදුව හරි ප්‍රසාදයට පත් වෙලා දාසියව දියණී තනතුරේ පිහිටුවලා දැන් දුව වුණාට පස්සේ සිටු මන්දිරේ ධනෙ පරිහරණය කරන්න පුළුවන්. ඈට කිව්වා එහෙනම් දුවේ දැන් කතා කරන්නේ දූ කියලා. එහෙනම් දුවේ අද ඉඳන් නුඹ දන් දෙද්දී මාවත් දානෙට එකතු කරගන්න ඕන කිව්වා. දැන් සිටු මන්දිරේ දන් දෙන්න පටන් ගත්තා මේ නිසා. එක පින්වතියකගේ පින්හිතක් නිසා සිටු මන්දිරයක් දන් දෙන්න පටන් ගත්තා. සිටු මන්දිරේ පිරිස නිතර බණ අහන්න යන්න පටන් ගත්තා. මේ නිරන්තරයෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ බණ අහනවා. භික්ෂුණීන් වහන්සේලා අභිමුඛයේ බණ අහනවා. එසේ දහම් කතා වහද්දී ඇයට දවසක් දැනගන්න ලැබුණා මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියලා ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍ර භික්ෂුණියක්. පදුමුත්තර බුදුසසුනේ ධම්ම කතික භික්ෂුණීන්ට අග්‍ර භික්ෂුණිය දකිද්දී ඇයටත් හිතක් උපදිනවා. ඇයටත් ආසාවක් උපදිනවා. මතු බුද්ධ ශාසනයක අනේ මටත් ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍ර වෙන්න ඇතිනම් ආන් එහෙම තමයි හිත උපන්නේ. ඉතින් එදා පටන් පින් පුරාගෙන ආවා. ඒ පින් පුරාගෙන පැමිණි ගමනේ විශේෂ තැන් අටුවාව සඳහන් කරනවා. ඒකේ විශේෂ තැනක් තමයි පින්වතුනේ මේ මහා භද්‍ර කල්පයේම තිලෝගුරු අපගේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණ යුගයේ බරණැස කිකී කියන රජුරුව තමයි රජකම් කළේ. ඒ රජුරුවන්ට
දූලා හිටියා 6 දෙනෙක්. ඒ දූලා 6 දෙනාගෙන් 6 වෙනි දියණිය විදිහට ඈ උපන්නා සුදම්මා. සුදම්මා නමින් උපන්නා. ඇයට වැඩිමහල් සහෝදරියෝ විදිහට හිටියා සමනී කියලා සහෝදරියක්. ඔය සමනී කියලා කියන්නේ වෙන කවුරුන් නෙමෙයි පින්වතුනි, මේ බුද්ධ ශාසනේ කේමා අරහත් උත්තමාවිය බවට පත් උනේ එදා සමනී. ඊළඟට තව එක්කෙනෙක් හිටියා සමන ගුත්තා. සමන ගුත්තාව තමයි මේ බුද්ධ ශාසනයේ උප්පලවන්නා අරහත් උත්තමාවිය බවට පත් උනේ. තව වැඩිමහල් සහෝදරියක් හිටියා භික්ඛුණී කියලා. බලන්න ඒ කාලේ ගෑනු ළමයින්ට දාලා තියෙන නම් භික්ඛුණී කියලා මේ අක්කා කෙනෙක් හිටියා, වැඩිමහල් අක්කා කෙනෙක්. ඈ වෙන කවුරුත් නෙවෙයි මේ බුද්ධ ශාසනයේ පටාචාරා අරහත් උත්තමාවිය. ඊළඟට තව එක්කෙනෙක් හිටියා භික්ඛු දාසිකා. ඒ රජකුලේ රජුරුවෝ මේ තමන්ගේ දූලට නන්දාලා තියෙන්නේ බුද්ධ ශාසනය කෙරෙහි පහන් සිතින්. භික්ඛු දාසිකා කියලා කියන්නේ භික්ෂූන්ගේ දාසිය. එහෙම තමයි රජ දූලට නන්දාලා තියෙන්නේ. භික්ඛු දාසිකා කිව්වේ වෙන කවුරුත් නෙමෙයි මේ බුද්ධ ශාසනයේ භද්‍රා කුණ්ඩලකේසා රහත් උත්තමාවිය. ඊළඟට තව අක්කණ්ඩී කෙනෙක් හිටියා. කවුද? ධම්මා. ධම්මා කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ කිසා ගෞතමී අරහත් උත්තමාවියට. ඊළඟට මේ සුදම්මා කියන මෑට බාල සහෝදරියක් විදිහට යලි උපන්න සංඝදාසිකා කියලා ඇයට නමක් දැම්මා. ඒ වෙන කවුරුන් නෙවෙයි මේ බුදු සසුනේ විසාකා මහා උපාසිකාව. ওই විදිහට මහා පින්තිබ්බ පිරිසක් එක්ක ඒ බුද්ධ කාලේ පින් පිරුවා. ඒ බුද්ධ කාලය කියලා කියන්නේ ඉතින් අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර බුද්ධ ශාසනයනේ. මේ මහා භද්‍ර කල්පයේ 3 වෙනි වර පහළ වෙච්චි තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ. ඒ ජීවිතේ බොහෝ පින් පුරාගෙන දෙව්ලොව ඉපදිලා අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන මේ සමයේ උපන්න රජගහනුවර බොහෝම ධනවත් පවුලක ඇය උපන්නේ. ඇගේ නම ධම්මදින්නා. ධම්මදින්නාව තරුණ වයසට පැමිණෙනකොට ඇයව විවාහ කර දුන්නා විසාක කියන මහ ධනවත් සිටුවරයාට. මේ විසාක සිටුවරයා අපේ සේනිය බිම්බිසාර මහරජුරුවන්ගේ සමීපතම හිතවතෙක්. සිටු තනතුර නිසාම රජුරුවත් එක්ක හොඳ සමීප සම්බන්ධයක් තිබුණා. ඉතින් බිම්බිසාර රජුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ සමාගමේ බණ අහනකොට මේ විසාක කියන සිටුවරයාත් ගිහිල්ලා බණ ඇහුවා. විසාක සිටුවරයා කියලා කියන්නේ මහා ඥානවන්තයෙක්. පළමුවෙනි බණපදේ ඇසීමෙන්ම අනාගාමී ශ්‍රාවකෙක් බවට පත් වුණා. පළමුවෙනි බණපදේ අහනකොටම මේ පෘථග්ජන කෙනෙක් විදිහට අහන්න වාඩි උනේ. නැගිට්ටේ අනාගාමී ශ්‍රාවකෙක් විදිහට. ඒ කාලේ නම් පින්වතුනි බුද්ධ ශාසනය හරි පුදුමයි. මේ වාඩි වෙනවා භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න. එක්කෝ නැගිටින්නේ සෝවාන් වෙලා. එක්කෝ නැගිටින්නේ සකදාගාමි වෙලා. එක්කෝ නැගිටින්නේ අනාගාමි වෙලා. එහෙම නැත්නම් රහතන් වහන්සේලා පහළ වෙනවා. හරි පුදුම සහගතයි ඒ කාලේ ඒ පින්වන්තයන්ගේ යුගය. ඉතින් විසාක සිටුතුමා අනාගාමි වුණා. අනාගාමි වුණා කියලා කියන්නේ කාමයේ කෙරෙහි තියෙන ඇල්ම සම්පූර්ණයෙන්ම නැතුව ගියා. කාම රාග පටිග සම්පූර්ණයෙන්ම නැතුව ගියා. දැන් එතුමාගේ හිත සාමාන්‍ය කාමයේ ඇලෙන්නේ නැහැ. කාම හිතුවිලි වල එතුමාගේ හිත ගැලෙන්නේ නැහැ. නිවසට යනවා. නිවසට ගියාට පස්සේ වෙනදා වගේ නොවේ. දැන් වෙනදා ගියාම නම් මේ ධම්මදින්නා කියන තමන්ගේ ප්‍රිය බිරිඳත් එක්ක සතුටු වෙනවනේ. ඒ මුකුත් නෑ දැන්. ඇයව බැහැර කරලා, ඇයව දුරස් කරලා. ඇය දවසක් දෙකක් තුනක් මේක බලාන හිටියා. බලාන ඉද්දී ඇයට වාව ගන්න බෑ මේක. දැන් අඹු සැමියෝ විදිහට එකට විවාහ වුණාට පස්සේ තමන්ගේ ප්‍රිය ස්වාමි පුරුෂයා තමන්ව බැහැර කරනවා නම්, තමන්ව යහනට ගන්නේ නැත්නම්,
එතකොට ස්ත්‍රීට සැකයක් උපදිනව නේද? ඇයි මාව මෙසේ බැහැර කරන්නේ? ඇයි මාව පිළිකුල් කරන්නේ? ඇයි මාව ඈත් කරන්නේ කියලා ස්ත්‍රියකට සැක උපදිනවා. ඇයට ගොඩාක් දුක හිතුණා ධම්මදින්නාවට. මගේ මේ ස්වාමි පුරුෂයා මාව මෙසේ බැහැර කරන්නේ මොහු කාගෙන්වත් කේලම් අහලා මං ගැන වැරදි මතයකටවත් ඇවිල්ලාද? එතකොට ඇය ගිහිල්ලා දවසක් මේ විසාක සිටුවරයාට අඬා කියනවා අනේ ওই විදිහට කරන්න එපා මට. මගෙන් වැරද්දක් වුණා නම් කියන්න. වැරද්ද වෙච්ච එක නොකියා මාව නිකන් බැහැර කරන්න එපා කියනවා. එතකොට විසාක සිටුවරයා තමන් අවබෝධ කරපු ධර්මය තමන් ජීවිතේ දැක්ක විදිහ මේ ධම්මදින්නාවට විස්තර කරන්න පටන් ගත්තා. දැන් මේ විස්තරය කරන්න පින්වතුනි ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකෙක් ඒ දහම් කතාව විසරදයි. ඒ විසරද දහම් කතාව සිද්ධ වෙනකොට මේ ධම්මදින්නාවට ධර්මය ගැන බලවත් ආසාවක් උපන්නා. ඇයටත් සතුට හිතෙනවා. ඇයත් දැන් මේ ධර්මයේ මානසිකාර කරනවා. ඇයට විශාල සතුටක් උපන්න මේ ධර්මය ගැන. එතකොට මේ විසාක සිටුවරයා මේ විස්තරය කරලා අවසානයේ කියලා තියෙනවා දැන් ධම්මදින්නාවෙනි අදින් පස්සේ ඔබගේත් මගේත් අඹු සැමියෝ විදිහට වාසයක් කියන එකක් නම් යලි සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තරුණ වයසේ ඔබ කැමති නම් වෙන ස්වාමි පුරුෂයෙකුට මගේ කිසි අමනාපයක් නැහැ. ඔබ ප්‍රිය කරන ස්වාමි පුරුෂයාත් එක්ක විවාහ වෙන්න. ඔබ කැමති නම් පින්දහම් කරගෙන මේ සිටු මන්දිරයේ ඉන්න මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඔබ පිනක් දහමක් කරගෙන සිටු මන්දිරයේ ඉන්න කිව්වා. එතකොට ධම්මදින්නාව කියනවා මගේ ප්‍රිය ස්වාමීනි ඒක නෙවෙයි මගේ අදහස. ඔයා මේ බුද්ධ ශාසනය ගැන ඔච්චර ප්‍රසාදයෙන් ඉන්නවනම් ඔයා මේ බුද්ධ ශාසනය දැන් ධර්මයත් අවබෝධ කරලා නම් මාත් ආසයි මේ බුද්ධ ශාසනයට මගේ ජීවිතේම කැප කරන්න. මං මහාන වෙනවා. මට මහාන වෙන්න අවසර දෙන්න කිව්වා. ඉතින් විසාක සිටුවරයා හරි ප්‍රසාදයට පත් වෙලා ලස්සන දෝලාවක් හැදෙව්වා. ඒ දෝලාව හදවලා ඒ දෝලාවේ ඇයව වඩා හිඳෙව්වා. මහා පෙරහැරක් සූදානම් කළා. පෙරහැරින් මේ ඇයව පැවිදි කිරීම පිණිස මෙහෙණවරට එක්කන් ගියේ. ඇයි හරි සතුටු වුණා විසාක සිටුවරයා. එහෙම තමයි ධම්මදින්නාවගේ පැවිද්ද සිද්ධ වුණේ. ධම්මදින්නා එදා ওই විදිහට පැවිද්දටපත් වෙලා ඊටාම කෙටි කලයි. ඇය බොහොම නුවණැති සංසාරේ පිම්පිරූ කෙනෙක්. ඊටාම කෙටි කලකින් ඇය සියලු කෙලෙසුන් නසා අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවිය බවට පත් වුණාට පස්සේ මේ ධම්මදින්නාව යලිත් වතාවක් රජගහනුවරට වැඩම කරනවා. ඒ කියන්නේ මේ පැවිද්දට පත් වුණාට පස්සේ පින්වතුනි රජගහනුවර අතහැරලා ගියා. රජගහනුවර අතහැරලා ගිහිල්ලා කාලයකට පස්සේ තමයි යලි මේ රජගහනුවරට ඇය පැමිණෙන්නේ. ඇය වැඩම කළා කියන ආරංචිය විශාක කියන අනාගාමී උපාසකතුමාට ආරංචි වුණා. ඇයව බැහැදකීම පිණිස විශාක කියන මේ උපාසකතුමා මේ මෙහෙණවරට පැමිණෙනවා. මෙහෙණවරට පැමිණිලා ධම්මදින්නා අරහත් උත්තමාවියත් එක්ක බොහොම ලස්සන දහම් කතාවක් සිද්ධ වුණා. ඒ දහම් කතාව අපේ දහම් පොතේ සඳහන් වෙන්නේ චූල වේදල්ල ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ කුඩා දෙසුම මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ චූල වේදල්ල සූත්‍රය. විසාක සිටුවරයා බොහොම ගැඹුරු ප්‍රශ්න අහනවා ධම්මදින්නා අරහත් උත්තමාවියගෙන්. ඇයි තාම සුන්දර විදිහට ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. බලන්න විසාක උපාසකතුමා අහපු දේ පින්වත් ආර්යාවෙනි සක්කෝ සක්කෝති අයියේ උච්චති. සක්කාය කියන වචනේ මේ ධර්මයේ තුල අහන්න ලැබෙනවා. පින්වත් ආර්යාවෙනි සක්කාය කියලා කියන්නේ මොකක්ද?
අරහත් උත්තමාවිය පිළිතුරු දෙනවා. පින්වත් විශාක, සක්කාය කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය ගැනයි. එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධයට කියපු නම තමයි සක්කාය කියන්නේ. ඔන්න එහෙනම් පැහැදිලි කරගන්න හොඳ කාරණාවක්. සක්කාය කියන වචනේ පාවිච්චි වෙනවනේ හරියට. සක්කාය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයටම කියූ නමක්. සාදු සාදු කියලා අනුමෝදන් වෙලා අහනවා. පින්වත් ආර්යාවෙනි, සක්කාය සමුදය. සක්කාය සමුදය කියලා වචනයකුත් ධර්මයේ අහන්න ලැබෙනවා. සක්කාය හට ගන්නවා කියලා. මේ සක්කාය හට ගැනීම කියන්නේ මොකද්ද? පින්වත් විසාක, යලි යලි භවයක් හැදෙන පෝනෝ භවිකා ආශ්වාදයෙන් ඇලෙන නන්දී රාග සහගත ගිය ගිය තැන සතුටින් පිළිගන්න తත්‍ර తත්‍රාභි නන්දිනී යං ඒ තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තණ්හාව හේතුවෙන් තමයි සක්කාය හට ගැනීම සිද්ධ වෙන්නේ. සක්කාය හටගන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තියෙන නිසා. කාමයට තියෙන තණ්හාව නිසා පංච උපාදානස්කන්ධය හටගන්නේය. භවයට තියෙන ආසාව නිසා, භව තෘෂ්ණාව නිසා පංච උපාදානස්කන්ධය හටගන්නේය. විභව තෘෂ්ණාව නිසාද පංච උපාදානස්කන්ධය හටගන්නේය. ඒ තණ්හාවේ ස්වභාවය මොකද්ද? යලි යලිත් භවයක් හැදෙනවා. එක්කෝ කාම භවය, එක්කෝ රූප භවය, එක්කෝ අරූප භවය. මේ භවයක් හැදෙනවා. ඒ හැදෙන තැන ආස්වාදයෙන් ඇලෙනවා. ඇලිලා ඒ තැන සතුටින් පිළිගන්නවා. පින්වත් ආර්යාවෙනි, සක්කාය නිරෝධෝ සක්කාය නිරෝධෝ. සක්කාය නිරුද්ධ වීම කියලා යමකුත් ධර්මයේ සඳහන් වෙනවා. මේ කවරක් ගැනද කියන්නේ? ආයුෂ්මත් විසාක, පෙරකී ත්‍රිවිධ තණ්හාවම ඉතිරි නැතුව නිරුද්ධ වීම කියන ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරුවීමෙන් නිදහස් වීමක් ඇද්ද? ආලේ දුරු කිරීමක් ඇද්ද? මෙන්න මෙයට තණ්හාව නැති කිරීමටයි සක්කාය නිරෝධ කියලා කියන්නේ. තණ්හාව නිසා තමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒ තණ්හාව නිරුද්ධ කිරීම තමයි පංච උපාදානස්කන්ධ නිරෝධය. එහෙම නැත්නම් සක්කාය නිරෝධය. එහෙනම් පින්වතුනි, සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. සක්කාය කියන්නේ දුකට. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයයි දුක. එහෙමනම් දුක කුමක්ද? සක්කාය. ඒ සක්කාය හටගන්නේ තණ්හාව නිසා. ඒ ත්‍රිවිධ තණ්හාව දුරු වීමෙන් තමයි සක්කාය නිරෝධය සිද්ධ වෙන්නේ. පින්වත් ආර්යාවෙනි, සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල සක්කාය නිරෝධ ගාමිනී පටිපදාය කියන යමක් ධර්මයේ සඳහන් වෙනවා. ආර්යාවෙනි, සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද? ආයුෂ්මත් විසාක, සක්කාය නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ප්‍රතිපදාව, මේ මාර්ගය තමයි සක්කාය නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය. ඉතින් පැහැදිලි කළා. ඒ පැහැදිලි කරාට පස්සේ දැන් සක්කාය ගැන මේ ප්‍රශ්න ඇහුවේ. දැන් මේ විසාක කියන උපාසකතුමා මෙහෙම අහනවා. පින්වත් ආර්යාවෙනි, උපාදාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටද
එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයකටද? උපාදාන කියන වචනේ පාවිච්චි වෙනවනේ. ග්‍රහණය වෙනවා බැඳී යනවා කියලා. මේ කියන්නේ පංච උපාදානස්කන්ධයටමද? එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයකටද? ආයුෂ්මත් විසාකේනි උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයට නෙවෙයි. ඒ වගේමයි උපාදානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයකටත් නෙවෙයි. ආයුෂ්මත් විසාකේනි පංච උපාදානස්කන්ධය ගැන යම් ඡන්ද රාගයක් කැමැත්තෙන් ඇලීමක් ඇද්ද? ඒක තමයි උපාදානය කියලා කියන්නේ. උපාදානය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඡන්ද රාගෙන් ඇලීම. රූපේ කෙරෙහි ඇලී යාමක් ඇද්ද? එයයි උපාදානය. විඳීම් කෙරෙහි ඇලී යාමක් ඇද්ද? එයයි උපාදානය. සංඥා සංස්කාර විඥාන කෙරෙහි ඇලී යාමක් ඇද්ද? එයයි උපාදානය. රහතන් වහන්සේලා කරන්නේ ඒ උපාදානය දුරු කිරීම. පින්වත් ආර්යාවෙනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය කියන සසරට බැඳ තබන බන්ධනය. මේ සංසාරයට බැඳලා තබන බන්ධන තියෙනවනේ පින්වතුනි දස සංයෝජන. ඒ දස සංයෝජන අතරේ ප්‍රබල සංයෝජනයක් සක්කාය දිට්ඨිය. අහනවා ආර්යාවෙනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? එතකොට හරි ලස්සනට මේ ධම්මදින්නා අරහත් උත්තමාවිය දැන් මේ අනාගාමී ශ්‍රාවකෙක් තමයි මේ අහන්නේ. හැබැයි මේ අනාගාමී ශ්‍රාවකයා දන්නේ මේ වැඩ ඉන්නේ අරහත් උත්තමාවියක් කියලා. ඔහුට ඕන උනේ ධම්මදින්නා අරහත් උත්තමාවියගේ එහෙම නැත්නම් ධම්මදින්නා තෙරණියගේ ධර්මයේ වැඩි යාම කොහොමද කියලා බලා ගන්න. ඔහු ඒ නිසා සක්කායෙන් පටන් ගත්තා. මොකද සම්බුද්ධ ශාසනය තුල සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එහෙනම් සෝවාන් කෙනෙක් සක්කාය ගැන හොඳට දන්නවා. ඒ නිසා ඔහු මුලින්ම සක්කාය ගැන අහන්නේ. සක්කාය දිට්ඨිය කොහොමද හටගන්නේ? ඔහු ප්‍රශ්නය අහුවා. ධම්මදින්නා අරහත් උත්තමාවිය විස්තර කරනවා විශාකේනි. මෙහිලා අසෘතවත් පෘථග්ජනයා අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදු අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ දන්නේ නැති ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැති ආර්ය ධර්මයට අදක්ෂ. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ධම්මේ අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයට අදක්ෂ සත්පුරුෂයන් නොහඳුනන සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැති අසෘතවත් පෘථග්ජනයා රූපය ගැනත් වේදනාව ගැනත් සංඥාව ගැනත් සංස්කාරය ගැනත් විඥානය ගැනත් මේ සක්කාය ගැන විසි ආකාර වූ වැරදි දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මොනවද මේ වැරදි දෘෂ්ටි? ඔන්න අසෘතවත් පෘථග්ජන කෙනා සත්පුරුෂ ධර්මයක පහස නොලැබූ නිසා හිතනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය කියලා කියන්නේ මට මගේ වසඟයේ පවත්වන්න පුළුවන් එකක්. අන්න සක්කාය දිට්ඨි. මේ රූපය කියලා කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් කියන තැනට එනවා. එහෙම නැත්තම් ආත්මය රූපවත් කියලා මුලාවෙන් දකිනවා. ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් එකක් තියෙනවා. ඒ වසඟේ පවත්වන්න පුළුවන් එක තමයි මේ රූපේ විදිහට පෙන්වුම් කරන්නේ. එහෙම අල්ල ගන්නවා. එහෙම නැත්තම් රූපය තිබෙන්නේ ආත්මය තුල. මේ රූපය කියලා කියන එකක් ඇද්ද? එය තියෙන්නේ තමාගේ වසඟේ පවත්විය හැකි දෙයක් තුල කියලා වැරදිට ගන්නවා. එහෙම නැත්නම් ආත්මය තියෙන්නේ රූපය තුල. තමාගේ වසඟේ පවත්වන්නට හැකි ස්වභාවය මේ රූපේ ASCII තමයි තියෙන්නේ කියලා. කොහෙන් ගත්තත් එකම එක තැනක හිර වෙනවා. ඒ තමයි මේ රූපය මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. මේක මගේ, මේක මම, මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන් එකක් කියලා රූපය ගැන හිතනවා. විදීම ගැනත් එහෙම හිතනවා. හඳුනා ගන්න දේවල් ගැනත් එහෙම හිතනවා. චේතනා ගැනත් එහෙම හිතනවා. හිත ගැනත්
එහෙම හිතනවා. ඒක තමයි අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ඒ නිසාම ඔහු තුළ හටගන්නවා සක්කාය දිට්ඨි. පින්වත් ආර්යාවෙනි, සක්කාය දිට්ඨිය ඇති නොවෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය ওই විදිහට නම් ඇති වෙන්නේ. සක්කාය දිට්ඨිය ඇති නොවෙන්නේ කොහොමද? ආයස්මත් විසාක මෙහිලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය අරියානං දස්සාවි. ආර්යයන් වහන්සේලා හඳුනන්නේය. අරිය ධම්මස්ස කෝවිදු. ආර්ය ධර්මයේ තේරුම් ගන්නට දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරිසානං දස්සාවි. සත්පුරුෂයන් හඳුනනවා. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්නට දක්ෂයි. සත්පුරුෂ ධම්මස්ස කෝවිදු. සත්පුරුෂ ධර්මයේ හරි හොඳට හික්මෙන කෙනෙක්. ඔහු රූපය ආත්මය වශයෙන් ගන්නෙත් නෑ. ආත්මය රූපය වශයෙන් ගන්නෙත් නෑ. රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතන්නෙත් නෑ. ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතන්නෙත් නෑ. ඔහු දන්නවා මේ රූපය තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. විදීම් සංඥා සංස්කාර විඥාන තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් ඒවා නෙවෙයි කියලා ඔහු දන්නවා. දන්නේ මොකක් නිසාද? ආර්ය ධර්මයේ නිසා, සත්පුරුෂ ධර්මයේ නිසා. ඒ ආර්ය ධර්මයේ පිළිගත්ත නිසා, සත්පුරුෂ ධර්මයේ පිළිගත්ත නිසා, ආර්ය ධර්මයේ හික්මෙන්න දක්ෂ නිසා, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න දක්ෂ නිසා. එහෙම තමයි සක්කාය දිට්ඨිය දුරු වෙලා යන්නේ. සක්කාය දිට්ඨියෙන් තොර කෙනාට ආත්ම සංඥාව නැහැ. මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් නැහැ. ඔහුට තියෙන පිංගතුනේ සක්කාය දිට්ඨිය මේ සක්කාය ගැන, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය ගැන ඔහුට තියෙන හැඟීම මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය මගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. ඔන්න දැන් විසාක උපාසකයා අහනවා ආර්යාවෙනි, මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ විසාක අංග 8ක්. උතුම් අංග 8කින් යුක්ත මාර්ගයක්. සම්මා දිට්ඨිය, නිර්වද්‍ය වූ දැක්ම, සම්මා සංකල්ප, නිර්වද්‍ය වූ සංකල්පනා, සම්මා වාචා, නිර්වද්‍ය වූ වචන, සම්මා කම්මන්ත, නිර්වද්‍ය වූ කර්මාන්ත කටයුතු, සම්මා ආජීව, නිර්වද්‍ය ආජීවය, සම්මා වායාම, නිර්වද්‍ය වෑයම, සම්මා සති, නිර්වද්‍ය සිහිය, සම්මා සමාධි, නිර්වද්‍ය වූ සමාධිය. පින්වත් ආර්යාවෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයක්ද අසංකතයක්ද? සංකත කියන වචනේ තෝරගන්න ඕන. සංකත කියලා කියන්නේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේවල් වලට. අසංකත කියලා කියන්නේ හේතුඵල ධමයෙන් සකස් වෙන ස්වභාවයට අයිති නැති අමෘත නිවනට. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංකතයක්ද අසංකතයක්ද කියලා ඇහුවා. ආයස්මත් විසාක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වනාහි සංකතයකි. හේතුඵල ධමයෙන් හටගත් එකක්. පින්වත් ආර්යාවෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්ධ 3ක් යුක්තයි නේද? ඒ ස්කන්ධ මේ 3 මොනවද? ඒ ස්කන්ධ 3කින් යුක්ත ආර්ය අෂ්ටාංග මාර්ගය කොහොමද හැදිලා තියෙන්නේ? ආයස්මත් විසාක ස්කන්ධ 3 හැදිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නොමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය ස්කන්ධ 3න් හැදිලා තියෙන්නේ. ඒ කොහොමද? ආයස්මත් විසාක සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තියෙන්නේ සීලස්කන්ධයේ. සමාධි ස්කන්ධයට ඇතුළත් වෙන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග. ප්‍රඥා ස්කන්ධයට අයත් වෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප කියන මාර්ගාංග. ධම්මදින්න අරහත් උත්තමාවිය ඊටාම පැහැදිලිව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ස්කන්ධවලට බෙදී තියෙන ආකාරය පැහැදිලි කරා. අහනවා ආර්යාවෙනි, සමාධිය කියන්නේ මොකක්ද?
සමාධියට මුල් වෙන අරමුණු කියලා කියන්නේ මොනවද? සමාධි පරිස්කාරය කියන්නේ මොනවද? සමාධිය වඩනවා කියන්නේ මොකක්ද? සමාධිය ගැන ඇහුවා. දැන් සමාධිය ගැන හරියටම පිළිතුරු දෙන්න නම් සමාධිය පූර්ණත්වයට පත් වෙලා තියෙන්න ඕන. සමාධිය පිරෙන්නේ අනාගාමී ඵලය සාක්ෂාත් කරනකොට. අනාගාමී කෙනෙක් තමයි මේ අහන්නේ. එතකොට ධම්මදින්න අරහත් උත්තමාවිය විස්තර කළා. ආයුෂ්මත් විසාක කුසල් සිතක යම් එකඟ බවක් ඇද්ද මේක තමයි සමාධිය. කුසලයේ තුල හිත එකඟ වීම සමාධියයි. සමාධියට මුල් වෙන අරමුණු කියන්නේ සතර සතිපට්ඨානෙටයි. සමාධියට යමක් මුල් කරගන්නවාද අරමුණක්. ඒ කුසල අරමුණ සතර සතිපට්ඨාන අරමුණක්. එක්කෝ කායානුපස්සන, එක්කෝ වේදනානුපස්සන, එක්කෝ චිත්තානුපස්සන, එක්කෝ ධම්මානුපස්සන. සමාධි පරිස්කාරය කියලා කියන්නේ, සමාධි පිරිකර කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරියට. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. මොනවද සම්‍යක් ප්‍රධානය කියලා කියන්නේ? අකුසල් මේ නූපන් අකුසල් නූපද වීමේ වීරිය. උපන් අකුසල් දුරු කිරීමේ වීරිය. නූපන් කුසල් ඉපදවීමේ වීරිය. උපන්නා වූ කුසල් රැකගෙන වඩා වර්ධනය කර ගැනීමේ වීරිය. සමාධිය වැඩිම කියලා කියන්නේ විසාක ඔය චිත්ත ඒකාග්‍රතාවයත් සතර සතිපට්ඨානයත් සතර සම්‍යක් ප්‍රධානයත් නිතර නිතර පුරුදු කිරීමයි වැඩිමයි බහුල වශයෙන් වැඩිමයි. බොහොම ලස්සන විස්තරයක්. සමාධිය ගැන පරිපූර්ණ විස්තරයක්. සමාධිය වඩනවා කියලා කියන්නේ අර චිත්ත ඒකාග්‍රතාවයේ සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රධානයේ යලි යලිත් පුරුදු කිරීම. ඉංගතාරයාවෙනි සංස්කාර කොච්චරක් තියෙනවද? විසාකේනි සංස්කාර 3යි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ආර්යාවෙනි කාය සංස්කාර කියන්නේ මොනවද? වචී සංස්කාර කියන්නේ මොනවද? චිත්ත සංස්කාර කියන්නේ මොනවද? ආයුෂ්මත් විසාක කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස වලට. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර වලට. චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා වලට. බලන්න මේ සුන්දර ධර්මඥානය. අහන ප්‍රශ්න, අහන්නේ ධර්මානුකූල ප්‍රශ්න. පිළිතුරත් ඊටාම සුන්දර ධර්මයක්. එතකොට මේ විසාක අහනවා ආර්යාවිනි ආස්වාස ප්‍රස්වාස වලට ඇයි කාය සංස්කාර කියන්නේ? විතර්ක විචාර වලට ඇයි වචී සංස්කාර කියන්නේ? සංඥා වේදනා වලට ඇයි චිත්ත සංස්කාර කියන්නේ? ආයුෂ්මත් විසාක ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ කායික දෙයක්. ඒතේ ධම්මා කාය පටිපද්දා. ඒවා බැඳිලා තියෙන්නේ කයට. ඒක කායික ස්වභාවයක්, කයට බැඳිලා තියෙනවා. කයට බැඳුණු නිසා ආස්වාස ප්‍රස්වාස වලට කියනවා කාය සංස්කාර. ආයුෂ්මත් විසාකේනි ඉස්සෙල්ලාම කරන්නේ හිතින් විතර්ක විචාර කරන එක. හිතින් විතර්ක විචාර කරපු එකක් තමයි වචන විදිහට පිට කරන්නේ. බලන්න ඒක එහෙම නෙමෙයිද කියලා. ඕනම කෙනෙක් කතා කරන්න කලින් විතක්ක විචාර කරනවා. ඒ විතක්ක විචාර කරලා ගොනු කරගත් එක තමයි කතා කරන්නේ. ඒ නිසා තමයි විතක්ක විචාර වලට වචී සංස්කාර කියලා කියන්නේ. සංඥා වේදනා කියන දෙක සිතටයි අයිති. ඒවා සිත හා බැඳිලා තියෙන්නේ ඒතේ ධම්මා චිත්ත පටිපද්දා. ඒ නිසා තමයි සංඥා වේදනා වලට චිත්ත සංස්කාර කියලා කියන්නේ. පින්වත් ආර්යාවෙනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නේ කොහොමද? ඔන්න දැන් නිරෝධය ගැන අහනවා. දැන් මේ විසාක සිටුවරයා එහෙම නැත්නම් විසාක උපාසකතුමා මේ ප්‍රශ්නේ අහගෙන ආවේ පිළිවෙලකට. ඉස්සරෝම සක්කාය ගැන ඇහුවා. සක්කායෙන් පටන්ගෙන එතුමා ටික ටික සමාධිය දක්වා අරගෙන ආවා.
එතකොට සමාධිය ගැන පරිපූර්ණ විස්තරයක් කියන්න බෑ කෙනෙකුට සමාධිය පිරිපුන් වශයෙන් අවබෝධ කළේ නැත්තම්. දැන් සමාධිය ගැන අහලා ඊට පස්සේ අහනවා නිරෝධ සමවත රහතන් වහන්සේලාට අයිති ධර්ම ගැන. ආයස්මත් විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදින භික්ෂුවට මෙහෙම හිතෙන්නේ. මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදින්න ඕන. එහෙම නැත්නම් දැන් මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදිනවා. ඕන්න දැන් මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුනා කියලා එහෙම හිතුවිලි නෑ. නමුත් ඒ භික්ෂුවගේ හිත කලින්ම ඒ විදිහට දියුණු කරලා තියෙන්නේ. ඒ නිසායි නිරෝධ සමාපත්තියට සුදුසු විදිහට හිත සකස් වෙන්නේ. පින්වත් ආර්යාවිනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වැදුණු භික්ෂුව තුල ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ මොනවද? කාය සංස්කාරද, වචී සංස්කාරද, චිත්ත සංස්කාරද? ආයස්මත් විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව තුල ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ වචී සංස්කාර. ඊට පස්සේ නිරුද්ධ වෙන්නේ කාය සංස්කාර. ඊට පස්සේ නිරුද්ධ වෙන්නේ චිත්ත සංස්කාර. බලන්න මේ සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා සමවැදුණු අසිරිමත් සමාපත්තිය පින්වතුනි. ඒ සමාපත්තිය තුල ආස්වාස ප්‍රස්වාසයක් නැහැ. ඇත්තම හතරවෙනි ධ්‍යානයේ සම්බන්ධන කොටත් ආස්වාස ප්‍රස්වාස කියන කාය සංස්කාර නවතිනවා. ඉතින් එහෙම තමයි මේ ධ්‍යාන සමාපatti වල දියුණුව ධ්‍යාන සමාපatti වලට සංවැදීම කියන එක හැබෑවටම ශාසනය තුල තියෙන්නේ. ඉතින් මේවා මේ හැබෑම රහතන් වහන්සේලා වදාරන කාරණා ඉගෙන ගනිද්දි තමයි අපිට හොඳට තේරුම් ගන්න තියෙන්නේ. විසාක අහනවා ආර්යාවෙනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නේ කොහොමද? ආයස්මත් විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට මෙහෙම හිතෙන්නේ. මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්න ඕන. එහෙම නැත්නම් මං දැන් මේ නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඕන්න මං මේ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා කියලා එහෙම හිතුවිලි නෑ. නමුත් නිරෝධ සමාපත්තියෙන් නැගිටින විදිහට කලින්ම හිත සකස් කරලා තියෙන්නේ. ආර්යාවෙනි සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට ඉස්සරලාම ඇති වෙන්නේ කාය සංස්කාරද, වචී සංස්කාරද, චිත්ත සංස්කාරද? ආයස්මත් විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව තුල ඉස්සෙල්ලාම ඇති වෙන්නේ චිත්ත සංස්කාර. සංඥා වේදනා. ඊට පස්සේ ඇති වෙන්නේ කාය සංස්කාර, ආස්වාස ප්‍රස්වාස. ඊට පස්සේ තමයි විතක්ක ਵਿਚාර කියන වචී සංස්කාර ඇති වෙන්නේ. පින්වත් ආර්යාවෙනි නිරෝධ සමාපatti නැගිට්ට භික්ෂුවගේ හිතට දැනෙන්නේ මොන වගේ ස්පර්ශයක්ද? ආයස්මත් විසාකේනි නිරෝධ සමාපatti නැගිට්ට භික්ෂුවට 3 ආකාරයක ස්පර්ශයක් දැනෙනවා. ඒ ස්පර්ශ තුන මොනවද? ශුන්්‍යතය ස්පර්ශ වෙනවා. ශුන්්‍යතය කියලා කිව්වේ මේ හැම දෙයක්ම ආත්ම ස්වභාවයෙන් හිස් කියන එක. අනාත්මයි කියන හැඟීම. ඊළඟට අනිමිත්ත ස්වභාවයේ ස්පර්ශ වෙනවා. අනිමිත්තය. අනිමිත්තය කියලා කියන්නේ මේ කෙලෙස් සටහන් කිසිවක් නැහැ කියන එක. කෙලෙස් නිමිති මොකුත් නැහැ කියන එක තමයි අනිමිත්ත. අපනිහිතය ස්පර්ශ වෙනවා. අපනිහිතය කියලා කියන්නේ හැම දෙයකින්ම මිදුණා කියන සංඥාව. නිරෝධ සමාපත්තියෙන් නැගිටින රහතන් වහන්සේට ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි උපදින්නේ. ඉතින් පින්වතුනේ මේ විස්තරේ ගොඩාක් දීර්ඝයි. චූල වේදල්ල සූත්‍ර දේශනාව. ඉතින් මේ වගේ බොහොම ගම්භීර ධර්ම කාරණා ගණනාවක් විසාක කියන සිටුවරයා, විසාක කියන අනාගාමී උපාසකතුමා ධම්මදින්න අරහත් උත්තමාවියකින් එකින් එක පැහැදිලි කරගත්තා. ඒ අහන පැනේට කිසි පැකිලීමක් නැතුව ධම්මදින්න අරහත් උත්තමාවිය පිළිතුරු ලබා දුන්නා. ඉතින් මේ චූල වේදල්ල සූත්‍රය අපිට අද ධර්ම දේශනාවේදී සම්පූර්ණ වශයෙන්
කාල වේලාවක් ඇත්තේ නැහැ. ඒ ඔබට කියව ගන්න පුළුවන්. ධම්මදින්න අරහත් උත්තමාවියගේ විචිත්‍ර වූ ධර්ම කතිකත්වය. විසාක සිටුවරයා මේ උතුම් දහම් කතාව අහලා බොහෝම සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේ සම්මුඛයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කිව්වා, ස්වාමීනි, අද ධම්මදින්නා අරහත් තෙරණියත් එක්ක, ධම්මදින්නා භික්ෂුණියත් එක්ක, ධම්මදින්නා ආර්යාවත් එක්ක මම මේ විදිහේ දහම් කතාවක් ඇති වුණා. ස්වාමීනි, හරීම සුන්දර විදිහට මට කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාලා, විසාකේනි, ධම්මදින්නා කියලා කියන්නේ පණ්ඩිතයි. හරි නැනවත් ධම්මදින්නාව මේ බුද්ධ ශාසනේ සියලු කෙලෙස් නැසූ කෙනෙක්. ඒ සියලු කෙලෙස් නැසූ ධම්මදින්නා අරහත් උත්තමාවිය තමන් ගැනම වදාළ ගාථාවක් අපේ මේ තේරී ගාථාවල අන්තර්ගත වෙනවා. බොහෝ දුරට පින්වතුනි, මේ තේරී ගාථාව ධම්මදින්න අරහත් උත්තමාවිය වදාරන්ට ඇත්තේ පිරිනිවන් පාන මොහොතේ. ගොඩාක් රහතන් වහන්සේලා සහ ඒ අරහත් තෙරණිවරු තමන් ගැනම ගාථා වදාළේ පිරිනිවෙන්ට සූදානම් වෙන වෙලාවේ. ඉතින් බලන්න ධම්මදින්න අරහත් උත්තමාවියගේ ගාථාව. චන්දජාතා අවසායි මනසාච පුටාසියා කාමීසු අපටිබද්ධ චිත්තා උද්ධං සෝතාති උච්චති. නිවන් දකින්ටමයි හිතේ ආසාව ඇති වුණේ. වෙන දෙයකට වසඟ වුණේ නෑ. මනසින් නිවන ස්පර්ශ කළා. කාමයන් පිළිබඳව සිත බැඳී නැති ජීවිතය ඇති කෙනාට උඩුගම් බලා යන්නේ කියලයි කියන්නේ. ඉතින් ඒ තමයි ධම්මදින්නා අරහත් තෙරණියගේ ගාථාව. ධම්මදින්නා අරහත් තෙරණිය බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබුවා ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍ර මහා ශ්‍රාවිකාවක්. ඒ ධම්මදින්නා අරහත් උත්තමාවිය ඒ කාලේ මේ බුද්ධ ශාසනය කෙරෙහි නොපහන් පිරිසට ඒ උත්තමාවියගේ විචිත්‍ර ධර්ම කතිකත්වයෙන් බණපද කියනකොට බොහෝ දෙනෙක් බුද්ධ ශාසනයේ පහන් සිත් ඇති කරගත්තා. ඊළඟට මේ තෙරණී ගාථා කියවනකොටත් අටුවා පොත් වහන්සේ තුළ සඳහන් වෙනවා ධම්මදින්නා අරහත් උත්තමාවියගේ බණපද අහලා බොහෝ කාන්තාවෝ සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා කෙලෙස් නැසලා තිනවා. බොහෝ දෙනෙකුට පිහිට සැලසුවා ධම්මදින්නා අරහත් තෙරණින් වහන්සේ. ඉතින් ඒ ධම්මදින්නා අරහත් තෙරණින් වහන්සේට වන්දනා කරමින් අපිත් අධිෂ්ඨාන කරමු, ඒ උතුම් රහතන් වහන්සේලා රහත් තෙරණිවරු නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට සිදු කරන්ට විකාශන දායකත්වය දරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චමින්ද සම්පත් මහතා සහ නිලීකා ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් 38ක් වූ සෙම්පති දෙවිවරුන් ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන් සතුටින් අනුමෝදන් වෙත්වා. පින්වත් ආලවක දෙවියන්ටත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන පොළොවාසී සියලු දෙවිවරුන්ටත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියන්ගේ සියලු ආශිර්වාද අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්
පින්වත් සීදුවේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින ඒ පින්වත් හැම දිනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ චමින්ද සම්පත් මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් යමුනා වසන්තී පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ආර්.එච්. විමලසේන පියාණන්ට, අයි.ආර්. ටිකිරි බණ්ඩා පියාණන්ට, මාලාවතී මෑණියන්ට, විලියම් ප්‍රනාන්දු පියාණන්ට ඇතුළු දායකත්වයේ දරන පින්වත් හැමදෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයට පත්වෙත්වා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් නිදහස් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. චමින්ද සම්පත් මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිලීකා ලක්මාලී මහත්මියට පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඒ පින්වත් හැම දෙනාට කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිත සුවසේ ගත කරන්නට, කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින්දහම් රැස් කරගන්නට, ගුණ පුරන්ට අවකාශ සැලසෙත්වා. මේ වෙනකොට රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටින පින්වත් සමන් අමරසිංහ මහත්මයාටත්, ආර්.එච්. ආර්යසේන පියාණන්ටත් මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රාණී රාම වික්‍රම මෑණියන්ට, එස්.බී. ධනවතී මෑණියන්ට පින් අනුමෝදන් වෙලා මේ මෑණිවරුන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පatti සැලසේවා. ධර්ම දානය සිද්ධ කරන ඒ සියලු දෙනාගේ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සියලු දෙනාට නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා. සුවසේ පින් පුරා ගන්නට ලැබෙත්වා. සුවසේ දහම් මඟ දියුණු කර ගන්නට ලැබෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත්, සුපින්වත් ඔබටත් මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.